සුබ දවසක් හැමෝටම. ඔන්න මම අදාවේ අපි කතා කරේ රචනා ප්‍රශ්න කොටස් වල A කොටසද. අද කතා කරනවා එතන B කොටස. එතකොට B කොටස ගොඩක් වෙලාවට තියෙන්නේ ප්‍රමේයන් සම්බන්ධ ගැටලු තමයි. ඒ අතර සමාන්තර ශ්‍රේණි තව ලඝු ගණක වගේ කොටසුත් තියෙනවා. එතකොට අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. හරි. මුල ප්‍රශ්න පටන් ගමු. එතකොට මුලින්ම තියෙනවා මෙහෙම එකක්. මේක තියෙන්නේ නම් සමාන්තර ශ්‍රේණි සම්බන්ධ ගැටලුවක්. එතකොට මම ගාන කියවන්නම්කෝ. මේ ගාන තියෙන්නේ නිවසක වහලේ එක් PS එක 15 පේලි උල්කඩ 70ක් ඉහළම පේලි උල්කඩ 13ක්. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් වහලේ යට තියෙන්නේ මේ යට පේලියේ උල්කඩ 70ක් තියෙනවලු. අර අන්තිම ඒ කියන්නේ උඩම තියෙන එකේ උල්කඩ 13ක් තියෙනවා. එතකොට මේ අතර තව උල්කඩ තියෙනවලු. එතකොට තව එකක් කියනවා මේ තුනක් සෙවිලි කළ යුතු බව වඩුකාරකව ප්‍රකාශ කර අතර සෑම ඉහළ පේලියකම ඊට පහළ පේලියට වඩා උල්කඩ 3ක් අඩුයි. ඒ කියන්නේ දැන් මේක උඩ තියෙන එකේ උල්කඩ 3ක් අඩුයිනේ. එතන මේ පැත්තට හිතුවොත් මොකද? මෙහෙ තියෙන එක උල්කඩ 3ක් වැඩි. එහාට 3ක් වැඩි එකම තුනතුන වැඩි වේගෙන එනවනේ. ඔව්. හරි. එතකොට මේක 13 මේක කිය 16යි. මේක 70 මේක 67ක් වගේ එනවනේ. හරි. ඒක ඕනේ නැහැ අපිට. ඒ වුණාට තමයි කියන්නේ. හරි. මෙහෙම කියනවා. එක් කුළු කැටයක් සඳහා රුපියල් 35ක් වැය වීම අදාළ ශ්‍රේණි සූත්‍ර භාවිතයෙන් අවශ්‍ය කුළු කැට ගන්න සොයා එක් පියසක් කුළු කැට සඳහා වැය වෙන මුදල රුපියල් 29000කට වැඩි බව පෙන්වනවා. හරි. එතකොට මේ කියන්නේ සමාන්තර ශ්‍රේණි ගණනක් වලට තේරෙනවද? එතකොට මේ තියෙන්නේ අවසාන පදේ. මේ තියෙන්නේ පළවෙනි පදේ කියලා හිතුවොත් පොදු අන්තරය මොකද්ද? 3යි නේ. මොකද 3 වැඩි වෙන එක පොදු අන්තරය 3යි. හරි. එතකොට සමාන්තර ශ්‍රේණි සම්බන්ධ මොනවද දක්වලා ගන්න සූත්‍රය? මේක දන්නවා Tn සමානයි A ධන n වෙන එකක් D. මේක දන්නව නේද? ඔව්. A කියන්නේ මොකද්ද? පළවෙනි පදේ. D කියන්නේ පොදු අන්තරය. n කියන්නේ පදය. ඒ කියන්නේ T වෙනි පදේද කියලා. මේ කියන්නේ Tn කියන පදය. හරිද? ආයෙ ඔයාලා දන්නවද? ඓක්‍ය වෙන එක මේ ශ්‍රේණියේ පදවල ඓක්‍ය වෙන සූත්‍රය දෙකක් තියෙනවා. එකක් නම් කියන්නේ Sn සමානයි n බෙදීම 2 දෙකක් ධන n වෙන එකක් D. මේක සම්පූර්ණ වර්ධනය කරනවා. ආයෙ තව එකක් තියෙනවා මෙහෙම එක. Sn සමානයි n බෙදීම 2යි a ධන l කියන එක. එතකොට මෙහෙම එකක් තියෙනවා. හරිද? එතකොට මේකට නම් ඔක්කොම පද දෙන්න මෙතන l කියන්නේ අවසාන පද. ඒ කියන්නේ මේකට 70 වෙනි පදනේ. හරි. එතකොට අපේ ගහන්නේ උළු කැට වලට යන වේදම ගන්න. එතකොට මුලින්ම උළු කැට ගන්න හොයාගෙන ඉන්න වෙනවනේ. එතකොට මොකද ඕනේ? Sn සූත්‍රයක් ඕනේ වෙනවා. හරි. ඒක දාන්න කලින් මේක මම දන්නේ නැවද කියලා බලන්න. l කියන්නේ අවසාන පද. ඒක නම් අපි 70 වෙනකට දන්නවනේ. a කියන්නේ පළවෙනි පද ඒකත් දන්නවා. n කියන්නේ කීයද? කියන්නේ පද ගණන. කොච්චර පද ගණනක් තියෙනවද කියලා. එතකොට ඒක අපි දන්නේ නේද? එතකොට ඒ මුලින්ම අපි හොයාගෙන ඉන්න ඕනේ. එතකොට අපි ඒක හොයන්නේ Tn සමාන a ධන n වෙන එක D සූත්‍රයට ආදේශ කරලා මෙන්න මේක සිම්පල් n හොයා ගන්නවා. ඔන්න අවසාන පදේට තමයි. මොකද ඒකෙන් පද ගන්න හොයා ගන්න පුළුවන්. හරි. මම මෙතන හදලා පෙන්නන්න. මුලින්ම ලියා ගන්න සූත්‍රය n වෙන එක D. එතකොට මේකේ Tn කීයද? Tn කියන පදේ. ඒ කියන්නේ පදේ කියන්නේ 70යි. a කීයද? 13යි කියලා මම කියවනේ. n කීයද? n තමයි අපි දන්නේ. එතකොට n හොයන්න ඕනේ. එතකොට n වෙන එකදී එහෙම ලියා ගන්නවා. d කියන්නේ කීයද? 3යි. පොදු අන්තරය. හරි. දැන් මේ ටික සුළු කරන්න ඕනේ. මම මොකද මේ 13 මෙහාට ගියද? ඒතකොට එනවා 57ක්. ඒතකොට එහා පැත්ත මම වරහන් ඉවත් කරගෙන එතකොට 3ක් කියන්නේ 3යි. එතකොට ඒක 3 මෙහාට ගියද? එතකොට එනවා 60 සමානයි 3යි. එතන සමාන කීයද? සමාන 20යි. හරි. මුලින්ම n සමාන 20 කියන එක ගත්තා. හරි. ඊට පස්සේ අපි දැන් බලමු පද ඔක්කොම කීයක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ මේක හරි මේක හරි. ඇත්තට මේකට මේක ලේසි. මොකද l කියන පදේ අපි දන්නේ l කියන්නේ අවසාන පදේ. ඒතකොට අවසාන පදේ 70 කියලා ගන්න බින්ද අපිට මේ තුන්වෙනි සූත්‍රය හදන්න ලේසි. හරි. Sn සමානයි n බෙදීම 2යි a ධන l. n කියලාම 20යි. ඒතකොට 20 බෙදීම 2 a කියන්නේ 13 a කියන්නේ 70. එතකොට මෙතන එනවා 20 බෙදීම 2 10යි 70යි 13යි කියන්නේ 83යි. එතන එනවා 130ක්.
ඒ කියන්නේ මුළු උණු ගැට ගන්න 830යි නේද? ඔව්. හා. දැන් අහන්න ඕක නෙවෙයි. යන වියදම 29000කට වඩා වැඩි බව වෙනවනේ. එතකොට උණු ගැටවල මුළු වියදම ගන්න කොහොමද? වියදම සමානයි. එක උණු ගැටේ ගන්න. එක උණු ගැටේ ගන්න කීයද? 35යි නේ. එතකොට මුළු කැට ගන්න බලන්න 35 830 ගුණ කරන්න හරිනේ. එතකොට එනවා රුපියල් 29050ක්. 29050ක් එනවා උත්තර. එතකොට මේක යහන 29000කට වෙන්නද කියලා. ඊට පස්සේ අපි ලියන්න ඕනේ යන වියදම රුපියල් 29000කට වඩා වැඩි වෙයි කියලා ලියන්න. මොකද වැඩි බව පෙන්වන්න කියනවා. හරි. එතකොට ඒක තමයි මේ ප්‍රශ්නෙට උත්තරය. හරි. ඊට පස්සේ බලන්න ඒක පොඩි නිර්මාණ කොටසක් තියෙනවානේ. ඔය නිර්මාණ හරියට කියලා දෙන්න බෑ. ඒ උනනම කරන පිළිවෙල ආයෙත් කියලා දෙන්න. හරි. මොකද්ද කියලා දෙන්න බලන්න. මිලිමීටර් සෙන්ටිමීටර් පරිමාණ ලකුණු කරනවාද සරල ධාරය හා කවකට්ටු පවණම් භාවිත කර නිර්මාණය එක පැහැදිලි දක්වන නිර්මාණය කරන්න ඕනේ. එතකොට ඒක ඕනම නිර්මාණය කරන්නට අදාළයිනේ. එතකොට මුලින්ම කියන AB සමාන 7 සෙන්ටිමීටර් BAC අංශ 60 AC සමාන 60 සෙන්ටිමීටර් ABC ත්‍රිකෝණය නිර්මාණය කරගන්න. එතකොට මම මුලින්ම AB කියන 7 සෙන්ටිමීටර් කියන නිර්මාණය කරගන්නවා. මම මෙහෙම රේඛාවක් ගන්නවා 4 වඩා වැඩි. ඊට පස්සේ කවකට්ටට කියන අඩුවලින් තියෙන කවකට්ට ගන්න 7 සෙන්ටිමීටර් නේ. එතකොට මම මෙතනින් පටන් ගන්නවා කියලා හිතන්න. මෙහෙම දෙන මෙහාට 7ක් ගන්නවා. එතකොට මෙතන දින මෙහාට 7ක් ගන්නවා. එතකොට මෙතන A මෙතන B. එතකොට අපි 7 සෙන්ටිමීටර් කියන එක ලකුණු කරා. හරිද? ඊට පස්සේ BAC අංශක 60ක් කියලා දෙනවා. එතකොට BAC ගුණය අපිට දෙන්නේ මෙහෙමනේ. BAC අංශක 60ක් කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන අංශක 60 ගුණය ලකුණු කරන්න ඕනේ. කොහොමද ලකුණු කරන්නේ? මෙතන තියලා කවකට්ටේ මොකක් හරි දුරක් අරගෙන ඡාපයක් ගහනවා. ඒ දුර වැරගෙන මෙතන ඡාපයක් ගන්නවා. එතකොට මෙන්න මේ කැපෙන ලක්ෂ්‍ය අංශක 60. ඔව් තමයි අංශක 60ක් ලකුණු කරන්නේ. මතකයි නේද? හරි. ඊට පස්සේ තියෙනවා AC 6ක් සෙන්ටිමීටර. එතකොට AC 6ක් එතකොට කවකට්ටක 6 සෙන්ටිමීටර අරගෙන මෙතන තියෙන මෙහෙම ගන්නවා. එතකොට මේ හරිය වගේ 6ක් යනවා. එතකොට මෙතන තියෙන C නේ. හරි. එතකොට A BC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. එතකොට මේ BC ආය යා කරන්නත් ඕනේ. හා. ඔක තමයි ABC ත්‍රිකෝණය. හරි. එතකොට පළවෙනිම හරි නේද? ඊට පස්සේ බලන්න CD සමාන 3 සෙන්ටිමීටර වුණ බලන්න ABCD ත්‍රිපිටකයම නිර්මාණය කරන්න. CD 3 සෙන්ටිමීටර වල ABCD ත්‍රිපිටකයම. එතකොට ත්‍රිපිටකයම ලක්ෂණයක් දානවා මේ පාද ඒ කියන්නේ සමුග පාදය සමාන්තරයිනේ. එතකොට මේ පාදත් මේ පාද සමාන්තර වෙන්න ඇද ගන්න ඕනේ. එතකොට ඔයාලා මතකද ලක්ෂය කියන රේඛාවට සමාන්තර රේඛාවක් අඳින්න කොහොමද කියලා? අර ඒකාන්තර අනුරූප කෝණ පාවිච්චි කරන්නේ. හරි. මුලින්ම මම මෙහෙම වැඩක් කරන්න. දැන් අපි මෙන්න මෙතන මොනේ ඒ කියන්නේ B ලක්ෂය වෙන කවකට්ටු දෙක මෙහෙම දුරක් ගහනවා. මෙතන ඉඳන් ඒ දුරම ගහනවා. මෙහෙම ගහනවා කියලා හිතන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ කවකට්ට මෙන්න මේ දුර වෙන ගන්නවා. ඒ කියන්නේ මේ කෝණය මෙතන ඉඳන් මෙතන එනකොට කවකට්ටේ දුර ගන්නවා. ඊට පස්සේ මේ ඒ දුර මෙතනත් ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙහෙම කියලා මෙහාට ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ කරන්නේ අපි කැපිටල් අක්ෂර දෙක යා කරනවා. ඊට පස්සේ මේක දික් කරාම මේකට මේක සමාන්තරයි. හරිද? ලක්ෂයේ ඉඳන් සමාන්තර රේඛාවක් හදන්න. සමාන්තර රේඛාව ලක්ෂයේ ඉඳන් ඒ ලක්ෂය හරහා සමාන්තර රේඛාවක් හදන්න. හරි. එතකොට මේ කොනේ සමාන වෙනවා. එතකොට මේක ඉස්සෙන් හැදෙන්නේ. එතකොට මේ දෙක සමාන්තර වෙනවා. හරිද? එතකොට ඕක තමයි රේඛාව. හැබැයි CD කියන කීයද? සෙන්ටිමීටර් 3ක් කියන. එතකොට අපි සෙන්ටිමීටර් 3ක් අරගෙන මෙන්න මෙහෙම පෙන්නනවා. ABCD කියලා කියන්නේ ABCD. එතකොට මේ පැත්තේ නේ. ඔව්. එතකොට මෙතන ඉඳන් සෙන්ටිමීටර් 3ක් ගන්න මෙහාට ගන්නවා. එතකොට මෙහෙම වෙනවා. එතකොට තමයි D ලක්ෂය. තමයි ත්‍රිපිටකය වැදගත්තා. එතකොට මම මේ ත්‍රිකෝණ වල කඩේ දාගන්නවා. හරි. ඒක දැනගන්න නේද? ඔව් ඊට පස්සේ බලන්න BAC සමච්ඡේදය නිර්මාණය කරනවා. BAC සමච්ඡේදය කියන්නේ කොහොම සමච්ඡේද නිර්මාණය? මුලින්ම එතන කෝණ ගහ ගන්න. ඊට පස්සේ කැපෙන තැන දෙක කියලා සමාන දුරම අරගෙන ගහනවා. ඊට පස්සේ කැපෙන ලක්ෂය අර ශීර්ෂයෙන් යනවා. ඒක තමයි BAC සමච්ඡේදය.
හරි නේද? එතකොට ඒකේ අංශ 30ක් වගේ එන්න ඕනේ. ඔන්න මෙල්ල බලන්න. හරි. ඊට පස්සේ කියනවා A හා B ලක්ෂ හරහා යන්නවද ඉහත කෝණයේ සමච්ඡේදක වන කේන්ද්‍රයේ පිහිටි වෘත්තය නිර්මාණය කරන්න. A හා B ලක්ෂ හරහා යන්නවද? ඒ කියන්නේ AB ලක්ෂ හරහා යන්නත් ඕනේ. AB ලක්ෂ හරහා යන්නත් ඕනේ. ඉහත කෝණ සමච්ඡේදක කේන්ද්‍රය මත සමච්ඡේදක මත තමයි මේ කේන්ද්‍රය වෘත්තය තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ දෙකම සමදුරින් යන්නත් ඕනේ. ඒ වගේ මේක මෙතන තියෙන්නත් ඕනේ. එතකොට කොහොමද ඒක හොයාගන්නේ? අපි මේ අක්ෂ දෙකට සමදුරින් යන පද යනවා. එතකොට මම මෙහෙම අඳිනවා. ඒ කියන්නේ කොහොමද කරන්නේ? මෙතන කව ගන්න තියලා යම් දුරක් කරගෙන ගහනවා. ඒ වගේ මෙතනත් තියලා ඒ දුරම ගහනවා. එතකොට මේ මෙතනත් තියලා උඩ පැත්තට ගහ ගන්නවා. මෙහෙම යට පැත්තට ගහ ගන්නවා. හරි නේද? ඊට පස්සේ මේක යා කරනවා. එතකොට කැපෙල් අක්ෂය තියෙනවා. අන්න එතන ඉඳන් ඒට හරි බීට හරි දුර අරගෙන වෘත්තයක් ගාවම එන්නේ A හා B හරහා යන වෘත්තය. මම කියන්නේ C හරහා යනවා. එතකොට මේ වගේ වෘත්තයක් තමයි එන්නේ. එතකොට මේක කියන්නේ මොකද්ද? පරිවෘත්තයක් නේ. ත්‍රිකෝණෙ එළිය තියෙන ගන්න. අන්න ඒ වගේ පරිවෘත්තයක් නිර්මාණය කරගන්න ගත්තම මේ නිර්මාණ කොටසට දීලා තියෙනවා. එතකොට ඔයාලට මම තේරෙනවා කියලා හිතනවා. හරි. ඕක තමයි එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ. හරි. ඊට පස්සේ එකට යන්න බලන්න. මේ පොඩ්ඩක් කියව ගන්න. හරි ඒක දෙන්න මෙහෙම ගන්න. එතකොට ABCD ලක්ෂ වෘත්තය මත පිහිටයි AB පාදයේ ඊතෙක් දික් කර ඇත BD සමාන්තරයි CU. හරි. BAD සමාන ABC BSC සමාන අංශක 40යි ADB සමාන අංශක 70 වේ. AC හා BD සරල රේඛා XCD ඡේදනය වෙන්නේ. එතකොට මේක ටිකක් හදන්න අමාරුයි කියන්න පුළුවන්. මොකද අර කෝණ ගොඩක් එකපාර ඔයාලට හොයා ගන්න ඕනේ එක එක ක්‍රමයන් පාවිච්චි කරන්න. හරිද? එතකොට මේක රූපයක් අරගත්තොත් මෙන්න මේ වගේ එකක් නේද? මේ වගේ එකක් තමයි දීලා තියෙන්නේ. ඒකෝර මම මේකේ මේවා ටිකක් ලකුණු කරගන්නවා. මෙතන B මෙතන D මෙතන ABCD. හරි. එතකොට මෙතන X තියෙනවා. මෙතන x තියෙනවා. මෙතන අංශක 70ක් කියලා දීලා තියෙනවා. මෙතන අංශක 40ක් කියලා දීලා තියෙනවා. හරිනේ. ඒකෝට ඒක නම් ලකුණු කරගත්තා. එතන දක්වල දෙන්න ඔක්කොම ලකුණු කළාද බලන්න. BD සමාන්තරයි CE කියන්නේ. ඒක හරි නේද? ඒක හරි. ඊට පස්සේ කියනවා BSC අංශක 40යි. ඒක හරි. ADB අංශක 70. ඒකත් හරි. ඊට පස්සේ AC හා BD සරල රේඛා XC ඡේදන. හරි නේද? ඒකත් හරි. හරි. මුලින්ම කියනවා CAD විශාලත්වය හොයන්න. ඔය CAD කොහෙද තියෙන්නේ කියලා බලන්න. CAD. ඒ කියන්නේ මෙන්න මෙතන මොනවද තමයි අපිට හොයන්න කියන්නේ. මෙතන මොනවද හොයන්න අපිට ක්‍රම ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? BAD සමාන ABC කියනවනේ. බලන්න BAD. ඒ කියන්නේ මෙතන මේ කෝණ දෙකයි BAC BAD සමානයි ABC. මෙතන කෝණේ සමානයි නේද? හරි. එතකොට අපි පුළුවන් මේක එකම කන්නේ කොහොමද කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එකම කන්නේ කොහොමද තමයි ගොඩක් ඒවා පාවිච්චි කරන්නේ. ඒ වගේම සමාන්තර රේඛාවක් තියෙනවනේ. සමාන්තර රේඛාව ඒතකොට ඒකාන්ත අනුරූප කෝණ පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව්. එතකොට බලන්න මේකේ අපි එකම කන්නේ කොහොමද මෙතන ඉඳන් පටන් ගත්තා. BC ජයක් හිතුවා මෙතන 40යි කියන්නේ එකම කන්නේ කෝණයක් එක මෙන්න මෙතන තියෙනවනේ. එතකොට මෙතන කෝණේ අංශක 40යි. හරිද?
හරි. දැන් 70 ගන්න හේතුව මෙන්න මේ AB ගියා ගත්තොත් මෙතන 70 ගන්න මෙතන 70ක් වෙනවා. මෙන්න මෙතන කොහොමද තාක්ෂණය 70ක් වෙනවා. හරි. ඊට පස්සේ අපි අර ගොඩ ගන්න මෙතනින් තමයි යන්න වෙන්නේ. හරි. එතකොට බලන්න මේකේ කෝණ ටිකක් හොයාගන්න අමාරුයි. මම කලින්ම හොයාගත්ත කෝණ ටික නේද? එතකොට මෙන්න මෙතන CD ගැන හිතුවා ඒකේ එකම කණ්ඩේ කෝණයක් තමයි මෙතන කෝණය. හරිද? මෙන්න මෙතන කෝණේ එකම කණ්ඩේ කෝණය. හරිද? CD ගය ගැන හිතුවා. හරි. එතකොට මෙන්න මේ කෝණේ සමානයි කියනවා. එතකොට මේක සමානයි කියන්නේ මෙතන කෝණේ අංශක 40ක් වෙනවානේ. හරි. එතකොට මෙන්න මෙතන කෝණය හොයාගන්න පුළුවන් නේද අපිට? එතකොට එතන එනවා අංශක 100ක්. එතකොට මෙතන කෝණේ අංශක 80ක් වෙනවා. හරිද? හරි. හරි නේද? මෙතන මේ ත්‍රිකෝණය 40 කියන්නේ මේ ත්‍රිකෝණය අනිත් කෝණය එකතු අනිත් කෝණය මේ කෝණය 100 මේ 180 80ක් අඩු කරලා. එතකොට 100යි. එතකොට මෙතන කෝණය 100යි කියන්නේ මෙතන කෝණය අංශක 80ක් වෙනවානේ. ඇයි සරල රේඛාවන් මේ BD කියන්නේ එතකොට ඒක අංශක 80. දැන් අපි AXD ත්‍රිකෝණය සලකමු. AXD ත්‍රිකෝණය සලකා අංශක 180 සමානයි 70 ධන 80 ධන අපිට හොයන්න කියලා තියෙන කෝණ අපිට වලින් ලියාගමුකෝ. මොකද්ද? CAD කෝණ. හරිද? එතකොට 70යි 80යි 150යි. එතකොට 180 150 කඩු කරන්න ඕනේ. CAD කෝණ. එතකොට CAD සමානයි අංශක 30යි නේ. CAD කෝණය සමානයි අංශක 30යි. එතකොට ඕක තමයි පළවෙනි එකට උත්තර. ටිකක් හොයාගන්න අමාරුයි. ඒ වුණාට හොයාගත්තාම ඉස්සරහට හොයාගෙන ගියපුවම ඒක ලේසියි නේ. හරි. ඊට පස්සේ බලන්න ABC ත්‍රිකෝණයේ අංග සමයි ABD ත්‍රිකෝණය වල. ABC ත්‍රිකෝණය බලන්න. හරි. ABD. හරි. දැන් අපි අංග සම කරමු නේද? ABC හා ABD ත්‍රිකෝණ වල මුලින්ම ලියන්නේ. ABD ත්‍රිකෝණ වල දැන් අපි අනුරූප අංග දෙක ලියන්න ඕනේ. හරි. දියම් බලන්න මුලින්ම AB පාදයේ පොදුම දෙකටම එතකොට AB සමාන AB හේතුව පොදු පාදයනේ. පොදු පාදය. හරි. ඊට පස්සේ තව අංග සමග බලන්න ABC ABD තියෙනවනේ. හරි. BAC කෝණය සමානයි ABD නේ. BAC කෝණය සමාන එක දීලා තියෙන දත්තය. BAC සමානයි ABD. එතකොට ඒක දත්තයක් දීලා තියෙනවා. හරි. තව එකක් බලන්න. අර 70 ගත්තාගෙන. එතකොට කියන්නේ BCA කෝණය සමානයි BCA කෝණය සමානයි BCA කෝණය සමානයි BDA කෝණය. BDA කෝණය. BDA කෝණය. දැන් මොකක්ද හේතුව? එකම කණ්ඩේ කෝණ. එකම කණ්ඩේ කෝණ. එකම කණ්ඩේ කෝණ. හරි. දැන් අපිට එම නිසා ABC ත්‍රිකෝණයේ අංග සමයි ABD ත්‍රිකෝණය මොකද හේතුව? කෝකෝපා. කෝණ දෙකයි පාදයනේ. එතකොට කෝකෝපා අවස්ථාව ගන්න තමයි මේ දෙක අංග සම වෙන්නේ. දැන් මේක තමයි ඔය දෙවෙනි එක උත්තරේ. හරිද? හරි නේද? හරි. ඊට පස්සේ කියනවා හරි. ඊට පස්සේ කියනවා මේ AXD ත්‍රිකෝණ වර්ගබල සමාන BCX ත්‍රිකෝණ වර්ගබල වේන්නන්නේ. ADX ත්‍රිකෝණ වර්ගබල. AXD. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ වර්ගබලය BXC. BXC ත්‍රිකෝණ වර්ගබල වෙනවා. එතකොට අපි
මොනවද මුලින්ම පේනවනේ මේක අංග සමයි කියලා. එතකොට අංග සම ත්‍රිකෝණ කොහොම අනුරූපාංග සමානයි. එතකොට අපි ලියනවා රෝමේ ලක්ෂ 3 අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන බැවින් ABC ත්‍රිකෝණ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණ වර්ගඵලය. හරිද? හරි නේද? මේක අවුලක් නෑ. එතකොට ඒක කියන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵල සමානයි. එතකොට අපි මේ දෙකේම ABX කියන කොට සයින් කරනවා. ඒ කියන්නේ ABC ත්‍රිකෝණේ ABX සයින් කරනවා. ආයේ ABD ත්‍රිකෝණේ ABX සයින් කරනවා. ඒතකොට දෙපැත්තම ABX සයින් කරන ඉන්න ප්‍රශ්න නැහැ. දැන් බලන්න ABC ගෙන් ABX සයින් කරන්නේ මොකද වෙන්නේ කියලා? AXD ත්‍රිකෝණය හැදෙනවා. හරිද? දැන් බලන්න ABD ගේ ABX සයින් කරන්නේ මොකද හැදෙන්නේ කියලා? BXC. හරි දැන් අපිට ගන්න කියලා තියෙන උත්තරය ආවනේ. එතකොට වර්ගඵලය කියන එක ලියන්න ඕනේ. හරි මේක තමයි එතකොට ඒ කොටසේ උත්තරය. හරිද? හරි. ඊළඟ එක බලන්න. AD ත්‍රිකෝණ වර්ගඵලය ABCD චතුරස්‍රය වර්ගඵලය සමාන බවද පෙන්නන්න. AD ත්‍රිකෝණ වර්ගඵලය. බලන්න AD කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ AD මෙන්න මේ ලොකු ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ ABCD නේ. ABCD චතුරස්‍ර වර්ගඵල බව වෙනවා. හරිද? ඒක හදන්නේ මෙන්න මේකයි. දැන් අපි මුලින්ම AD ත්‍රිකෝණය මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. AD කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේකේ වර්ගඵලය ABCD චතුරස්‍ර වර්ගඵල බව පෙන්නනවා. ඒ කියන්නේ මෙන්න මේකේ වර්ගඵල බව පෙන්නනවා. හරිද? එතකොට මේ දෙකටම පොදු කොටසක් තියෙනවානේ. ඒ කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික පොදුයි. මම මේ අතේ ගොඩක ටික පාට කරලා දෙන්නම්. මෙන්න මේ ටික දෙකටම පොදුයි. එතකොට අපිට මෙන්න මේ කොටස සමානයි කියලා පෙන්නන්න හදන්න හරිනේ. හරි ඒක කරන්නේ මෙහෙමයි. ඔයාලට මතකද? සමාන්තර මොනවාද? සමාන්තර රේඛා අතර එකම ආධාරක සහිත ත්‍රිකෝණ වල වර්ගවල සමානයි කියනවා. හරි. එහෙනම් කොයි ත්‍රිකෝණ සමාන වෙන්නේ? මෙන්න මේකේ CEB ත්‍රිකෝණ වර්ගඵලයට සමාන වෙන්නේ CEB ත්‍රිකෝණ වර්ගඵලයට සමාන වෙන්නේ CED. වැරද්දක් නෑ නේද? CED ත්‍රිකෝණ වර්ගඵලය. CED කියන්නේ මේක. හරිද? එතකොට මොකද්ද හේතුව? එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ නිසා. මොකද හේතුව? එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි නිසා තමයි ඒ ත්‍රිකෝණ දෙක වර්ගඵල සමාන. හරිද? එතකොට මම මේ CEB ත්‍රිකෝණයට එකතු කරනවා. මම මෙතන ABC මෙතන y කියලා වදා ගන්නවා. එතකොට AB YD කියන එක ඉක්වල කරනවා. AB YD. එතකොට ඒවට වර්ගඵල කියලා ලියන්න ඕනේ. මම ඒක ලියනවා වර්ගඵල කියලා. හරි. එතකොට මම මෙහා පැත්තට CD කියන එකට එකතු කරන AB YD. හරිද? වැරද්ද නැහැ. දෙකටම එකම එකතු කරන්නේ. ඔව්. හරි. හරි ඒක එකතු කරනවා. ඒක
එකතු කරන්න ඒක එකතු කරමු. එතකොට එනවා මෙහෙම එකක්. මේ දෙක එකතු කරනවා වගේම අපි මේකෙන් තව එකක් අඩු කරන්නත් ඕන. එතකොට මම මුලින්ම අඩු කරන්න කියලා කියනවා ඔයාලා තේරුම් ගන්න ලේසියි. එතකොට මම මේ CB ත්‍රිකෝණයෙන් අඩු කරනවා මේ CYE කියන එක. CYE. හරිද? ත්‍රිකෝණ අඩු කරනවා. හරිද? එහා පැත්තේ මොනවද එතකොට? ඒකම අඩු කරනවා. CD ත්‍රිකෝණයෙන් අඩු කරනවා. CED ත්‍රිකෝණයෙන් අඩු කරනවා. CYE. හරිද? එතකොට CEB කියන එකම අඩු කරා. මේකම අඩු කරා. එතකොට හැදෙන එක බලන්න. මේකේ හැදෙන්නේ CEB නේ. එතකොට ඒක හැදෙන්නේ BYE. BYE ත්‍රිකෝණය තමයි එතනින් හැදෙන්නේ. එහා පැත්තෙන් හැදෙන්නේ CD මේක අඩු කරාම CYD. CYD ත්‍රිකෝණය තමයි හැදෙන්නේ. හරිද? එතකොට මේක වර්ගඵල සමාන. ඊට පස්සේ කරන්නේ අපි මම අර කලින් ගත්ත එක අන්න ඒක දෙපැත්තටම එකතු කරනවා. එතකොට BYE ත්‍රිකෝණයට එකතු කරනවා ABYD සමාන එහා පැත්තට CYD එකට එකතු කරනවා ABYD. හරිද? එතකොට හැදෙන්නේ මේකට අර එකතු කරාම BYD මේක එකතු කරාම හැදෙන්නේ AD ත්‍රිකෝණය. ADE ත්‍රිකෝණේ වර්ගඵලය සමාන. එතකොට CYD ට ABYD CYD බලන්න CYD කියන්නේ මේක ABYD කියන්නේ මේක. එතකොට හැදෙන්නේ මොකද? ABCD චතුරස්‍රනේ. ABCD D වර්ගඵල. එතකොට මේක තමයි අපිට ගන්න කියලා දෙන උත්තරය. එතකොට අපි කරේ මේකේ මුලින්ම අර සමාන්තර රේඛා දෙක අතර පිහිටි ත්‍රිකෝණ දෙක වර්ගඵල සමාන කරලා ඒකේ තව පොඩි ත්‍රිකෝණ කොටස දෙකට පොදු එකක් අයින් කරා. ඊට පස්සේ අයින් කරපු එකට තව කොටසක් එකතු කරා. දෙකටම සමානව තියෙනවා. එතකොට මේ වගේ ගණන් තව ගොඩක් වෙලාවට ඔයාලට දෙන්න පුළුවන්. එතකොට මේ ගණන් ටිකක් කලවම් කරලා තියෙනවා නේ ගොඩක් ඒවා. එතකොට මොකද සමාන්තර රේඛා දෙක අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵල සම්බන්ධයක් තියෙනවා. ආය එකම කන්නේ කෝණ ආය ඒකාන්තර කෝණ වගේ ඒවා සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට මෙතන ත්‍රිකෝණ අංග සාමයක් තිබ්බා. එතකොට ක්‍රමයන් 3-4ක් එකට එද්දා තිබ්බනේ. හරි. ඊට පස්සේ යනවා අපි ඊළඟ ගාන කොට බලන්න. හරි. ඊළඟ එකේ තියෙන්නේ රූප සටහන ABC ත්‍රිකෝණ AB සමාන්තරයි DC ද AF සමාන්තරයි CF ද AE සමාන්තරයි BE ද වේ. BCD සමාන්තරශය බව පෙන්නා EF සමානයි භාගයක් BC බව පෙන්වනවා නේ. හරි. ඒක හදන්නේ කොහොමද කියලා බලමු අපි ඉස්සෙල්ලා රූපය අඳගමු මුලින්ම. ඔයාලත් මේ විභාගයේ රූපයක් කියන්න ඇඳගන්න ටික ලොක්කොට ඇඳගන්න. ඒතකොට ඔයාලට තේරුම් ගන්න ලේසියි. මේ වගේ රූපයක් තමයි තියෙන්නේ. හරි. එතකොට මම අකුරු ටිකක් දාගන්න. මෙතන තියෙනවා A B C මෙතන A මෙතන B මෙතන C වරද්දන්න. මෙතන D මෙතන E නේ. තියෙනවා. හරිද? එතකොට තව මෙතන F එකක් තියෙනවා පැටර්න් ලක්ෂය. එතකොට ඒක දීලා තියෙනවා මෙහෙම දත්තරික AB සමාන්තරයි DC. AB සමාන්තරයි DC. ඒ කියන්නේ මෙන්න මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. හරිද? තව මේ රූපේ නම් පොඩ්ඩක් printing mistake කියලා වෙන තැනක වගේ ලකුණු වෙලා තියෙන්නේ. ආයෙ දෙන AF සමානයි CF කියලා නේ. AF සමානයි CF කියලා තියෙනවා. හරිද? ඒ වගේම AE සමානයි B කියලා තියෙනවා. හරි. ඒ ටික ලකුණු කරගත්තා. මුලින්ම කියන BCD සමාන්තරාශ්‍රය බව පෙන්වන්න. BCD සමාන්තරාශ්‍රය බව. එතකොට ඔයාලා සමාන්තරාශ්‍රය බව පෙන්වද්දී සමාන්තරාශ්‍රය ලක්ෂණ ටික ලකුණු මේ මතක තියාගන්න. හරි. සමාන්තරාශ්‍රය ලක්ෂණය තමයි සම්මුඛ සමානයි. ඒ වගේ සම්මුඛ සමානයි. ඒ වගේම විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. ආයෙ තියෙනවා
සම්මුඛ පාද සමාන සමාන්තරන එක සමාන්තර ආශ්‍රයක් කියලා. එතකොට අපිට මේක ලේසියි මෙහෙම එකක් කරන්න. මුලින්ම අපි ත්‍රිකෝණ අංග සමයක් දැම්මොත් ඒ කියන්නේ පොයින්ට් කියලා කිව්වා. මෙහෙම එකක් කියන්න බලන්න. අපි මම AFE ත්‍රිකෝණය හා FBC ත්‍රිකෝණ සලකා. හරිද? ඒ ත්‍රිකෝණ දෙකම අංග සම කරනවා. මොකද අංග සම කරනොත් අපිට ලක්ෂණ ටිකක් ලේසියෙන් ගන්න ඕන. හරිද? මේ ක්‍රෝමයක් අංග එක. එතන මුලින්ම තියෙනවනේ ප්‍රේම දෙන දත්තයක්. AF සමානයි FC එක දත්තය. ආයෙ තියෙනවා මෙන්න මේ කොන සමාන. මොකක් හින්දාද බලන්න AFE කෝණයට DFC. මොකක් නිසාද? ප්‍රතිමුඛ කෝණ නිසා. ආය මෙන්න මේ සමාන්තර කියන හින්දා අපිට Z හැඩේ හරි ඔය Z හැඩේ තමයි ගොඩක් වෙලා ගන්නේ. Z හැඩේ පොඩයක් ගත්තා. බලන්න තියෙන කෝණ මෙන්න මෙතන කෝණයට මෙන්න මෙතන කෝණය සමානනේ. එතකොට EAF කෝණයට සමානයි FCD කියලා ගන්නවා. මොකක්ද නිසාද? ඒකාන්තර කෝණ. එතන මොකක් නිසාද ඒ අංග සම AFE ත්‍රිකෝණය අංග සමයි FBC ත්‍රිකෝණය කන්නිසාද කෝපා. මේක අංග සම කරගන්න. එතකොට මේ අංග සම කරන්න ඕන කියලා හිතන්නේ ඔයාලා තේරුම් නැත්නම් එකපාර මේ ප්‍රශ්න ටික ඉස්සරහට යන්න අමාරු වෙනවා. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණක අනුරූපාංග සමාන බැවින් කියලා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් සමාන බැවින් කියලා අපිට දැන් ඕන කරන එක දත්ත ගන්නවා. හරිද? එතකොට බලන්න මෙන්න මේකට මේක සමාන කියලා කියන්න පුළුවන්ද කියලා. එතකොට මම මේ ප්‍රතිමුඛ කෝණයේ සම්මුඛ පාද මොකද්ද? EA. එතකොට මේකේ ප්‍රතිමුඛ කෝණයේ සම්මුඛ කෝණය මොකද්ද? CD. ඒකෙන්ද ඒ පාඩ එක නිකම්ම සමාන වෙනවානේ. EA සමානයි CD. හරිද? ඔක තමයි අපිට ඕන එක. බලන්නයි මම ඒක ගත්තේ කියලා. EA CD සමාන නම් EA ට EB දැම්ම හැකිනේ. EB සමානයි. එතකොට වෙනවා DC නේ. මොකද EA තියෙන ගන්නම EB කියලා දැම්ම. එතකොට EB සමානයි DC නේ. හරි. ඒ වගේම EB සමාන්තරයි නේද DC ට. මොකද ඒක දීලා තියෙනවා අපිට දත්තයක් විදිහට. ඒකින්ද එම නිසා BCD සමාන්තර ආශ්‍රයක් වෙනවනේ. BCD ඒ සමාන්තර ආශ්‍රයක් වෙන්නේ. BCD සමාන්තර ආශ්‍රයක් වෙයි. එතකොට මේක අපි ඉගෙනගන්න වාහනද හේතුව මොකක්ද කියලා. එතකොට EB සමානයි DC. හරි. ඒ වගේම EB සමාන්තරයි DC. ඒ කියන්නේ මොකද්ද ලක්ෂණය? සම්මුඛ පාද සමාන හා සමාන්තර නිසා. සම්මුඛ පාද සමාන හා සමාන්තර නිසා තමයි BCD සමාන්තර ආශ්‍රයක් වුනේ. සම්මුඛ පාද සමාන හා සමාන්තර නිසා. හා ආයෙ කියන එක EF සමානයි භාගයක් BC බව වෙන්නන්න ඕනේ. EF සමානයි භාගයක් BC. ඒ කියන්නේ මෙන්න මේකේ භාගයක් කියලා පෙන්නන්න. හරිද? ඒක කරන්නේ මොකද? දැන් අපි මේක සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරන්නේද? දැන් මම මේක රෝම එක දෙක කියලා ගන්න මේක එකම ප්‍රශ්නයක් නේ. එතකොට මම අතනින් හදලා පෙන්නන්න. එතකොට ඔයාලා පිළිගන්නවද? මෙන්න මෙහෙම එකක්. දැන් හරි අනුරූපාංග සමානයි කියන්නේ. එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ මේ කොනේ ඉස්සරහා තියෙන පාදේ මොකද්ද? FD නේ. FD. ඒ කියන්නේ මේ අපි ඉස්සරහට හැට තියෙන කොනේ FD. එතකොට මේක ඉස්සරහට හැට තියෙන කොනේ EF නේ. ඔව්. හරි. මොකද ඒක හරි. ඒ කියන්නේ මේ දෙක සමානයි කියලා නේ. EF උයි FD. ඔව්. හරිද?
එතකොට අපි ගන්නවනේ සමාන්තර ආශ්‍රය ලක්ෂණය මොකද සමූහපා සමානයි කියන්නේ. ඒතර අපි මේ සමාන්තර ආශ්‍රය කියලා වෙනවා. එතකොට BC සමානයි BC පාදය සමානයි මොකද්ද? DE. හේතුව මොකද්ද? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාදේ තමයි මේ දෙක සමාන වෙන්නේ. හරිද? හරි. එතකොට අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? BC EF සම්බන්ධ කරන්නේ. හරි. දැන් අපි BC කියන එක මම මෙහෙම ලියා ගන්නවා. එතන මේ D කියන එක අපිට සමත් මේක දෙකට කඩාගෙන ලියනවා කියන්නේ. කොහොමද? EF දන්න FD කියලා ලියන්න පුළුවන් නේද? EF දන්න FD. වැරද්දක් නැහැ. EF දන්න FD. හරි. දැන් EF FD සමානයි කියවන මම අර මුලින්ම එතකොට මට FD තියෙන දා DF දාන්න පුළුවන් නේද? EF දාන්න එතකොට EF සමානයි BC නේ. එතකොට දෙකක් BC සමානයි දෙක EF නේ. ඔව්. හැබැයි මේකට පෙන්නන්න දෙන්නේ නෑ නේද? මෙන්න මේ දෙක කියන එක මේක දෙකෙන් දෙපැත්තම දෙකෙන් බෙදලා තියෙනවා නේ. එතකොට EF සමානයි භාගයක් BC. මේකනේ පෙන්නන්න කියලා තියෙනවා. එතකොට හරි. මෙන්න මේක තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. EF සමානයි භාගයක් BC. එතකොට අපිට මේක හදන්න ඕනේ මේක පෙන්වන්න ඕනේ. මෙන්න මේක සමාන්තර රාශියක් කියන්නත් ඕනේ. ඒ වගේම අර ත්‍රිකෝණෙන් අංග සම ත්‍රිකෝණ වල අනුරූපක සමාන වෙන්නේ කියලා මේ පාද දෙක සමාන කරගන්න තෝරනවා නේ. එතකොට මේකත් අර ගොඩක් ඒවා වගේ සංකල්පයක් වගේ ඔක්කොම ගණන් ටික එකතු කරලා වගේ තියෙන්නේ. හරි. මේවා ටික ක්‍රමයන් සම්බන්ධ කරලා මේවා ටික හදද්දි පොඩ්ඩක් කල්පනාකාරයෙන් හදන්න. හරි ඊළඟ ගන්න කියව ගන්න. ඊළඟ කොටස නම් තියෙන ක්‍රමයන් සම්බන්ධ කරලා නෙවෙයි ලංකරණ සම්බන්ධ කරලා නේ. හරි. ඒක බලන්න මෙහෙම කරන්න තියෙන මුලින්ම තියෙන සුළු කරන්න කියලා නේ. එතකොට ඒකේ තියෙන මෙහෙම ගන්න 81 බෙදීම 16 එකේ 4 වෙනි වර්ගමූලය. වරක් 0.01 දෙක බෙදීම 3 නේ. 3 බෙදීම 2 ඍණ 1 වෙනි භාගය. හරිද? මේක තමයි දීලා තියෙන්නේ. ඔව්. එතකොට අපි දැන් මේකේ මෙහෙම නිකන් සුළු කරගමුකෝ. ඔයාලට මතකද දර්ශන පාඩමේ 11 වසරේ මුල්ම පාඩම් දෙකක් තියෙනවා ලබ් ගණන් 1 ලබ් ගණන් 2 කියලා. එතකොට මේක ගොඩක් ලබ් ගණන් 1 කොටස තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ 4 වෙනි මූලයක් හොයන්න තියෙනවානේ. එතකොට ඕක අපි ලියාගත්තොත් මෙහෙම 81 බෙදීම 16 කියන එකේ භාගය වෙනි බලය. එහෙම වැරදි නෑ නේද? එතකොට මේ 0.01 කියන එක එහෙම ලියාගන්න භාගය කියලා. භාගයට මෙතන 4 වෙනි බලය. මොකද මූලය 4 වෙනි. එතකොට 4 වෙනි කියන බලය. මෙතන ඔයාලට මතකද දර්ශක ලකුණ මාරු කරන්න ඕන මොකද කරන්න ඕනේ? පද දෙකේ උඩ යන මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් ඍණ එකම තියෙන මම කොහොමද ධනය කරගන්න ඕනේ? මෙන්න මේක ගුණ කරලා එන්නේ එතකොට 1. ඒ කියන්නේ දර්ශක ලකුණ මාරු. හරිද? දැන් අපි මෙතන 81 කියන එක මොකක් හරි සංඛ්‍යාව 4 බලයක් විදිහට ලියනවා. ඒක 3 4 ලියන්න පුළුවන් නේ. එතකොට මම ඒකට වෙන වෙනම දර්ශක ගන්නවා. එතකොට 16 කියන එක මම 2 4 කියලා ගන්නවා. ඒකටත් එතකොට 4 නේ 1 වෙනි බලය එනවා. එතකොට මම 0.01 කියන එක 10 ඍණ 2 කියලා ලියනවා. වැරදි නෑ නේද? එතකොට මේකේ මම 1 ලියන්නේ 2 බෙදීම 3 කියලා ලියනවා. හරිද? මෙතන ඔයාලට තේරෙනවා 10 ඍණ 2 ගත්ත එක කොහොමද කියලා. මෙන්න මේක විද්‍යාත්මකව ලියන්න. එකවරක් 10 ඍණ 2 එනවා. මම එක ලියන්නේ. එතකොට 1 කියන එක අපිට එතන වටිනාකමක් නැහැ නේ. හරි මේ බලන්න මේ 4ට මේ 4 සුළු වෙනවා. මේ 4ට මේ 4 සුළු වෙනවා. එතකොට එන්නේ 3 බෙදීම 2 10 ඍණ 2 වර මේ දෙක සුළු වෙලා එතකොට 10 ඍණ එකක් වෙනවා. හරිද? ආයෙ දුරු 2 බෙදීම 3ක් නේ. එතකොට මේකේ උඩයි යටයි දෙකම 2 තියෙනවා. ආයෙ ඒ වගේම 3ක් තියෙනවා. එතකොට ඒක සුළු වෙනවා. උත්තරේ 10 ඍණ 1යි කියන්නේ 0.1යි උත්තරේ. ඒක තමයි මේ කොටසේ උත්තරේ. එතකොට මේක අර ගොඩක්ම සුළු වෙන විදිහට දීලා තියෙන්නේ. එතකොට ඔයාලා හරියටම දර්ශක නීති හැම දන්නවනේ මේක හරියටම සුළු කරගන්න පුළුවන් නේ. හරි. එතකොට මම ඊළඟ එකට යන්න ඒකට පොඩ්ඩක් ඉඩ වැඩියෙන් මම හිතන්නේ. මොකද ටිකක් දිගට දීලා තියෙන එක. එතකොට ඒක හදද්දි
ඉතින් ටිකක් වැඩියෙන් යන හින්දා මම මෙහෙම කරන්න. අපි ඒකේ හරි. ඒකේ මම ඉතින් ටිකක් වැඩියෙන් යන හින්දා මම අර ටික මකා ගත්තා. ඒකේ තියෙන්නේ මෙහෙම ගන්න. 2යි ලඝු 5 පාදයට x ධන 4යි ලඝු 5 පාදයට 2 ධන ලඝු 5 පාදයට 5 සමානයි ලඝු 5 පාදයට 15 ධන ලඝු 5 පාදයට 12 5 පාදයට 12. එතකොට මේක කියන්නේ x යාගේ හොයන්න කියලා නේද? එතකොට x යාගේ හොයන්න ඕනේ. එතකොට මම කරන්න මෙහෙම වැඩ. මෙන්න මේ x කියන පදේ විතරක් එක පැත්තකට තනි කරගෙන අනිත් එක එහා පැත්තට ගෙනියන්න. එතකොට 2යි ලඝු 5 පාදයට x සමානයි ලඝු 5 පාදයට 15 එහෙම තිබ්බා. ආයි ලඝු 5 පාදයට 12 තිබ්බා. එතකොට මේ ධනය එහා පැත්තට ඍණ වෙනවානේ. 4යි ලඝු 5 2 ඍණ ලඝු 5 5. එතකොට ඔයාලට මතකද මෙන්න මේ ලඝු ප්‍රකාශන කලින් දෙන ගුණ කිරීම දෙන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් මේ සංඛ්‍යාවේ දර්ශකයක් විදිහට නේ. ඒ කියන්නේ මෙහෙම ලඝු 5 x වර්ගය සමානයි ලඝු 5 15 ධන ලඝු 5 12. මෙන්න මේ හතරක් තියෙනවා මෙතන. මේ හතරත් අපි ලියන්න පුළුවන් මේක බලයක් විදිහට. එතකොට එන්නේ ලඝු 5 2 4 වෙන ලඝු 5 5. එතකොට මම මේක දැන් තනි ලඝු ප්‍රකාශනයක් ඇතුළේ ලියනවා. එතකොට ලඝු 5 5 මේ ලඝු 5 5 කියන පාදේ සමානින් තමයි මෙහෙම සුළු කිරීමක් කරන්න පුළුවන්. එතකොට එනවා එකතු කිරීම තිබ්බම ගුණ කිරීම වෙනවා. අඩු කිරීම තිබ්බම බෙදීම වෙනවානේ. එතකොට මේකත් වෙන්නේ ඒකෙන් තමයි මේක යටට තියාගන්න. හැබැයි මේ සංඛ්‍යා දෙක අතර ගුණ කිරීමක් කරන්න ඕනේ. එතකොට මේ පැත්තේ තියෙන ලඝු 5 x වර්ගය තියලා. එතකොට අපිට මේක සුළු කරන්න ඕනේ. 2 4 කියන්නේ 16නේ. මම ඊළඟ පිළිවෙල 16 ලියාගෙන ඉන්නවා. මෙතන 16 කියලා දාගන්නවා. ඊට පස්සේ අපි මේක සුළු කරනවා. එතකොට 5ට 1යි 15ට 3යි නේ. හරි 16 12 4න් 3 කරනවා. ඒක 3යි. එතන කීයද මේ? 4ක් නේ. හරි එතකොට එනවා ලඝු 5 3 වර්ගය බෙදීම 2 වර්ගය කියලා ලියාගන්න. මොකද අපිට ඒක ලේසි ඊළඟ කොටසට යද්දී. එතකොට මෙතන තියෙන්නේ ලඝු 5 x වර්ගය කියලා. එතකොට x වර්ගය සමානයි 3 වර්ගය බෙදීම 2 වර්ගයනේ. එතකොට x වර්ගය මොකද අපි කරන්නේ? දෙපැත්තම වර්ග මූල ගත්තම හරිනේ. x සමානයි එතකොට මොකද්ද? 3 බෙදීම 2යි. හරි. x සමානයි 3 බෙදීම 2ක් කියන තැනට ඕන x සමානයි 1.5 කියලා ලියන්න පුළුවන්. අපි භාග විදිහට දෙන එක තමයි හොඳනේ. එතකොට x සමානයි 3 බෙදීම 2යි. හරි. එතකොට මේ ගන්න දේ ඊට ගියා. මොකද ඒකේ ගොඩක් පද එකට කළා තමයි දීලා දෙන්නේ. ඊට පස්සේ තියෙනවා ලඝු බලන්න ගන්න. ලඝු බලද්දී ලඝු පොතේ මොන වෙනවා. හරි. එතකොට මේක බලන්නකො මේකේ තියෙන මෙහෙම ගන්න. 0.4යි 5යි 6යි 2 වර්ගමූලය වා 154.3 බෙදීම 5.4යි 7යි 3 කියන එකේ වර්ගයනේ. එතකොට දැන් අපි මේකේ ලඝු බලන්න ගන්නේ. එතකොට මේකේ ලඝු බලද්දී අපි කොහොමද කරන්නේ? මුලින්ම මොකක් හරි අපලස් සමානයි කියලා ලියාගන්න. එතකොට p සමානයි කියලා ලියාගන්නකො. හරි p සමානයි කියලා ලියන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දෙපැත්තම ලඝු ගන්නවානේ. එතකොට එන මොකද්ද? ලඝු p සමානයි ලඝු කියලා ලියලා මේ සම්පූර්ණ එක කියන්නේ අන්න ඒකම මෙතන ලියන්න. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මේ ලඝු ප්‍රකාශන වෙන වෙනම පදවලට කඩා ගන්න. එතකොට මම LG කියලා ලියනවා. මොකද ලඝු පාදේ 10යිනේ. එතකොට මම මේ පදවලට කඩා ගන්නවා. හරිද? එතකොට අපි මේ ලියන්න ඕන 0.4යි 5යි 6යි 2 එකේ භාග වෙන්නේ බලය කියලා. මොකද වර්ගමූලෙ තියෙන්නේ.
ඒකට ඒක භාගයෙන් බලයක ලියනවා. වැඩි කිරීම තිබ්බේ එකතු කිරීම වෙනවානේ. LG 154.3 ඍණ ලඝු 5.473 के වාගය. හරි. ඊට පස්සේ මම මෙන්න මේ දර්ශක තියෙනවා. එතකොට ඒවට අපිට ලඝු ප්‍රකාශන මුලට අරන් ලියලා ගන්න. ඒත් එකම මම මෙන්න මේ ලඝු බල පදේ තියෙනවානේ. ඒවා ටික මම විද්‍යාත්මක කරනම ලියා ගන්නවා. හරි නේද? හරි බලන්න. එතකොට එන්නේ භාග්‍ය වර LG 4.562 වර 10 ඍණ 1යි ධන LG 1.543 වර 10 දෙවැනි බලය ඍණ දෙවරක් LG 5.473 වර 10 බිංදුව. ඒතර ඔයාලා දන්නවනේ මේකයි විද්‍යාත්මක ලිව්වේ කියලා. ඒතර 10 බලය තමයි මේ ලඝු බලයකේ පූර්ණාංශ විතර එන්නේ. හරිද? එතකොට අපි මෙතන භාගයෙන් එහෙම ලියා ගන්නවා. එතකොට ලඝු බලන්න ඕනේ 45 6 2 නේ. 45 6 2 නවා 65යි 6යි නේද? එතකොට මේ පූර්ණාංශ ඍණ එකයි 65යි 9යි 2යි. ධන මේ බලනවානේ 15 4 3. එතකොට 15 4 3 එනවා 18යි 83. එතකොට ඒකේ පූර්ණාංශය 2යි 18යි 83. ඉතින් 2.18යි 8යි 3. හරිද? එතකොට මෙතන දෙවරක් ඒක ලඝු බලනවානේ 54 7 3 නේ. එතකොට එනවා 73යි 8යි 2. එතකොට පූර්ණාංශික බිඳුවනේ 73යි 8යි 2 එනවා. හරි. මෙහෙම තමයි එන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේක දෙකෙන් බෙදන්න ඕනේ. මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒකට බෙදාදී පොඩි ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ ඔයාලා මතකද මම කලින් කියලා දුන්නා ඔයාලට පූර්ණාංශ ඍණ වෙච්ච සංඛ්‍යාව හරියට මේ සංඛ්‍යාවෙන් බෙදෙන්න නැත්නම් අපි කරන්නේ පූර්ණාංශ ඍණ පූර්ණාංශ හදා ගන්න ඕනේ. බෙදෙන සංඛ්‍යාව බෙද. ඊට පස්සේ සුළු කරන්න ඕනේ. හරි මම මේක ලියන්න බැන්නවා. එතකොට ඍණ එක ඍණ දෙක කරගන්නවා. ධන 1.65 9 2ක් කියලා හදන්න. ඒක කරේ අපි මෙතන ඍණ එකක් එකතු කරනවා ධනයකුත් එකතු කරා. අන්න ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. එතන මම මේ දෙකෙන් ගුණ කරලා ලියා ගන්නවා. ඔව්. මෙහෙම ලියා ගන්නවා. දෙවරක් 0.7යි 3යි 8යි 2. එතකොට මේක සුළු කරලා වෙනවා. වියුටි 1 ධන 0.8යි 2යි 9යි 6යි 8යි 2යි 9යි 6යි මේ ඍණ එකයි මේ ධන පූර්ණාංශ කියන එක වෙන වෙනම දෙකෙන් බෙදාගත්තා. මෙතන 2.1යි 8යි 8යි 3. මෙතන දෙකෙන් ගුණ කරාම වෙනවා 1.47යි 6යි 4යි. 1.47යි 7යි 6යි 4ක් වෙනවා. හරි. එතන තියෙන්නේ මෙතන ගාවලක් නැහැ. ඔව්. ඊට පස්සේ මෙන්න මේක සුළු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ පූර්ණාංශ ටික වෙනම දශමාංශ ටික වෙනම සුළු කරත් අවුලක් නැහැ. එතකොට මෙහෙම එකක් එනවනේ. එතකොට මේක සුළු කරනවා වෙනවා. එතකොට අපි කරන්නේ මේ පූර්ණාංශ ටික වෙන වෙනම ගන්නවා. එතකොට මේ පූර්ණාංශ දශමාංශ. එතකොට මේ දශමාංශ එකතු කරලා මේ දශමාංශ අඩු කරාම හරි. එහෙම කරලා මේකයි මේ පූර්ණාංශ එකතු කරා. එතකොට වෙන එකයි ධන දෙක එකතු කරාම ධන එකයි ධන එකෙන් එකක් අඩු කරාම බිඳුවනේ. එතකොට මේ ටික සුළු කරාම වෙනවා 0.5 එතකොට මෙතන ගානවත් ලඝු පිනේ. तो लघु p සමානයි 0.54 එතකොට අපි p හොයන්න ඕනද p සමානයි ඇන්ටිලොග් 0.54 කියන එක කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් අපි ලඝුපති බලන්නේ 54.1 කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ 34.8. එතකොට මම ඉතින් ලියාගෙන කොහොමද ලියන්නේ? විද්‍යාත්මක කරන්නේ 34.8. ඒ කියන්නේ විද්‍යාත්මක ලියන 3.48. වරක් 10 බලය එන්නේ මෙන්න මෙතන පූර්ණාංශ ඇන්ටිලොග් ගන්න 10 බිඳුව. ඒ කියන්නේ උත්තරේ 3.48.
4.8 වෙන්නේ. එතකොට මේක තමයි අවසාන උත්තරය p කියන එක. හරි නේද? හරි. අපිට ලඝු ගණනකුත් මතක් වුණා නේ ආයෙත්. එතකොට හරි. ඊට පස්සේ 12 වෙනි එකට යන්න ගාන පොඩ්ඩක් කියව ගන්න. ඒකේ තියෙන ප්‍රමේයන් සම්බන්ධ ගැටලුවක් නේ. ඒක අපිට ප්‍රමේයන් සම්බන්ධ ගැටලු මේක නම් 3ක් විතර එදුණා නේ. හරි බලන්න මේකේ තියෙන්නේ කොහොමද කියලා. කේන්ද්‍රයේ ඕවෘත්තය මත PQRS ලක්ෂ පිහිටයි. PQ වෘත්තයේ විස්කම්භයේ වේ PS හෝ අංශක 50ද PQR අංශක 60 පාද වේ. හේතු දක්වන කෝණවල අගය සරණවල පහත කෝණවල නේ. හරි. ඒක අපි රූපයක් අඳගමු මුලින්ම. එතකොට මෙහෙම රූපයක් තමයි දෙන්නේ. එතකොට මේක විස්කම්භය කියනවනේ. ඊට පස්සේ මෙහෙම නිකන් දෙයක් තියෙනවා. මෙහෙම තමයි දීලා තියෙනවා. මෙතන කේන්ද්‍රය කියනවා. මෙතන PQ කියන්නේ විස්කම්භය කියලා දීලා තියෙනවා නේ. හරි. SR කියනවා. හරි මේකේ දත්තර ගැන අපිට ලකුණු කරන්න ඕනද බලන්න. PSO අංශක 50යි. PSO අංශක 50යි. එහෙනම් මෙතන අංශක 50යි. හරිද? ආයෙ කියනවා PQR අංශක 65යි. PQR දැන් මේක අංශක 65යි. මේ ලොකු කොනේ PQR අංශක 65යි. හරිද? හරි. ඒක වැඩි තමයි දීලා තියෙන දත්තර කියන හේතු දත්තරින් කොනවල අගයසන. PSQ ගන්නවානේ. හරි. PSQ කොන. ඒතකොට ඒක ගන්න ක්‍රමයක් තියෙනවා. කෙලින්ම අපිට ක්‍රමය දැම්මම තමයි. එතකොට PSQ අංශක 90. මොකක්ද අංශක 90? අර්ධ වෘත්තයේ කෝණනේ. අර්ධ වෘත්තයේ කෝණ නිසා. PSQ කියන අර්ධ වෘත්තයේ කෝණ. හරි. ඊට පස්සේ අපි දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කියන්නේ SPO. ඔයන් බලන්න SPO කොහෙද තියෙන්නේ කියලා. SPO මෙන්න මෙතන කොහොමද? මෙන්න මෙතන කොහොමද තමයි හොයන්නේ කියන්නේ. හරිද? මෙතන කොහොමද හොයන්නේ කොහොමද? එතකොට මේක අංශක 90ක් කියන්නේ මේක අංශක 40ක් කියලා පිළිගන්නවා නේද? හරි. එතකොට මෙතන කේන්ද්‍රය ඕන මේ පාදක මේ පාද සමානයි. එතකොට මෙතන කොහොමද අංශක 40ක් වෙනවනේ. එතකොට මෙතන කොහොමද නිකම්ම අංශක 25ක් වෙනවා. මොකද ඒ දෙකම එක 65ක් කියනවා. හරි. එහෙනම් ඔයාලා මෙතන කොහොමද හඳුන්වන්නේ SOQ කියන්නේ. මුලින්ම SOQ අංශක මුලින්ම SOQ හොයගන්න. SOQ සමානයි කසස්මෙන් 80ක් අඩු කරලා එන උත්තරනේ SOQ. එතකොට කීයද? 100යි. එම නිසා මොකද්ද SOP සමානයි කියන්නේ. SOP කෝණේ අංශක 180 වෙන 100නේ. මොකද සාවලයි කරවන්නේ. එතකොට ඒක අංශක 80යි. හරිද? SOP. අපි ගන්නනේ SOP ද නෑනේ SPO. එතකොට SPO ගන්න කොහොමද? මේ ත්‍රිකෝණය ගන්නවා SPO ත්‍රිකෝණය සලකා මේකේ කෝණ තුන එකතු අංශක 180යිද අභ්‍යන්තර. එතකොට 180 සමානයි බලන්න 50 ධන 80 ධන SPO කෝණයනේ. එතකොට 50 130යි. එතකොට අංශක 50ක් තමයි මේ SPO කෝණයනේ. හරි. එතකොට ඒකත් එවනේ අපි SPO අංශක 50. ඊට පස්සේ කියනවා PQS. PQS. ඒ කියන්නේ මෙතන කොහොමද? PQS. ඒක නම් අපි හොයාගත්තනේ. PQS. රෝම ඉලක්කම් 3 අහන්නේ PQS. PQS අංශක 40යි. ඕන අපි මෙහෙම ලියන්නවා. මොකද්ද? අවුලක් නැහැ මේක අපි කෝණ්ඩේ පෙන්නලා දෙන්න. ඒකෙන් අපි එකපාරම යනවා අංශක 40ක් කියලා. එතකොට මේ පළවෙනි එක ගන්නම තව කරන තියෙන්න පුළුවන්.
ඔව්. හරි. හරි. ඒක අවුලක් නෑ. අපි දැන් බලමු ඊළඟ එක PQS අංශක 4 නේ. හරි. RSQ ත්‍රිකෝණ සමද්විපාද ත්‍රිකෝණයක් බව වෙනවා. RSQ සමද්විපාද ත්‍රිකෝණයක් බව වෙන්නලු. එතකොට ඒක කරන්න ඕනේ මෙන්න මෙහෙම. හරි. ඔයාලට මතකද මෙන්න මේ SQ මම අකල් හතර විදිහට ගන්නවා. මෙන්න මේ SQ රේඛාව GIF විදිහට සලකන මෙන්න මේකේ කේන්ද්‍රය මත ඇති කරන කෝණය මොකද්ද? සුළු ඡාපය මගේ SQ කියන සුළු ඡාපය මගේ මෙන්න මේ කේන්ද්‍රය මත ඇති කරන කෝණය අංශක 100යි නේ. SOQ අංශක 100යි. අපි හොයාගත්ත SAQ අංශක 100යි. හරිද? හරි. එතකොට ඒක මහා ඡාපය විදිහට ඒ කියන්නේ SQ එකේ මහා ඡාපය කේන්ද්‍රය මත ඇති කරන කෝණය SOQ මයි එක එහා පැත්තනේ. ඒ කියන්නේ ඒකේ කෝණය කියන 360 100ක් අඩු කරන්නේ. 360 අංශක 100ක් අඩු කරාම තමයි ඒකේ කෝණය එන්නේ. ඒ කියන්නේ අංශක 260ක් තමයි මහා ඡාපය මගේ කේන්ද්‍රය මත ඇති කරන්නේ. SQ GI සලකලා හරිද? ඊට පස්සේ මම ඒ කියන්නේ මහා ඡාපය කේන්ද්‍ර පරිධිය මත ඇති කරන කෝණය ඒ කියන්නේ SRQ. එතකොට SRQ කෝණය හොයාගන්න පුළුවන් නේද මේ ක්‍රමයෙන්? කියන්නේ මේ කේන්ද්‍රය මත ඇති කරන කෝණේ භාගයක් මේක. ඒ කියන්නේ අංශ කීයද? බලන්න මෙන්න මේ කෝණය මම කිව්වේ. ඒක අංශක 260යි. ඒ කියන්නේ මහා ඡාපය මගේ කේන්ද්‍රය මත ඇති කරන. ඒක මහා ඡාපය මගේ පරිධිය මත ඇති කරන එක මෙන්න මේ. කියන්නේ SRQ. SRQ කීයද? 260 දෙකෙන් බෙදන්න හරිනේ. සමාන 130යි අංශ. හරි නේද? ඊට පස්සේ මේක අංශ 130යි. අපි දැන් RSQ හොයාගන්නවා. RSQ. හරිද? RSQ ගන්න කොහොමද? RSQ අංශක 180ෙන් අඩු කරන්න ඕනේ මේ 25යි. දැන් අපි හොයාගත්ත 130යි අඩු කරලා 25 ගන්න 130 එකතු කරලා අඩු කරන්න ඕනේ. එතකොට 180 අඩු කරන්න ඕනේ 25යි 130යි 155යි. එතකොට එනවා කීයද? අංශක 25ක් නේ. RSQ කියන එකත් අංශක 25යි. ඒ කියන්නේ මෙතන කොහොමද අංශක 25යි නේ. හරි. එතකොට RSQ අංශක 25ක් ඉඳලා මෙන්න මේක සමද්විපාද වෙනවා. ඒ මේ පාද කොන දෙක සමාන ඉඳ මොකද වෙන්නේ? SR සමානයි. එම නිසා SR සමානයි RQ. මොකද හේතුව? SR සමානයි RQ වෙනවා. සමාන කෝණවලට සම්මුඛ පාද නිසා සමාන කෝණවලට සම්මුඛ පාද නිසා මේ දෙක සමාන වෙනවා. එම නිසා මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය. මොන ත්‍රිකෝණයද? RSQ. එම නිසා RSQ ත්‍රිකෝණය සමද්විපාද වෙනවා. මෙතන තමයි මේකේ උත්තරය. හරි. එතකොට අපි මේකෙන් ප්‍රශ්න 6ක් කතා කරා. එතකොට මේකේ ප්‍රමේයන් සම්බන්ධ ගැටලු 3ක් වගේ තිබ්බනේ. එතකොට ඔයාලට ඕනම එකම කන්නේ කෝණ, තව මොනවද ත්‍රිකෝණ අංග සාම්‍ය ඒ වගේ ගොඩක් ගැටලු වුණා. එතකොට අපි නිර්මාණ කොටසකුත් කරානේ. එතකොට ගොඩක් ගැනම ඔයාලා ලැබුණ එක හිතනවා මේ B කොටස කියන්නේ ගොඩක් අට අමාරු කියලා හිතුවට මේක ඔයාලා හදාගත්තොත් හරියටම ඔයාලා ගොඩක් ලේසි ලකුණු ඩැක්ස් කරගන්නේ. එතකොට මේකේ අතාරින්න ඕන ප්‍රශ්නයක් එහෙම හිතා ගන්න තමයි. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් කොටසකින් හම්බෙමු. එතකන් සුබ දවසක්.